අයිබෝවන් එක්වන් නැත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර ප්‍රවෘත්ති විකාශය ලයිව් ඇට් සමගින්. අද වහමුණ මම චන්දන ජයසිංහ. මම චවිකා ගුණසේකර සුපුරුදු පරිදි මුල්ම අවධානය සෙනස්තල. කන්තලීදී ගුවන් යානයක් කඩා වැටීමෙන් පුහුණු වන ගුවන් නියමුවෙකු මරුට. තවත් කොවිඩ් ආසාදිතයන් 420ක්. මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර 30,000ක්ම වයි. හොරණ බොරළුගොඩ කර්මාන්ත ශාලාවක 47කටත් කොවිඩ් 37ක් ඉන්දිය ජාතිකයන්. සතොස වාහන වංචාවක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට. යාපාලන රජයේ සමෘද්ධි වංචා සෙවීමටත් පංච පුද්ගල කමිටුවක්. මහර ප්‍රහාරයට විරෝධය පළ කරමින් විපක්ෂයෙන් විරෝධතාවක්. ගිනිගත් අධිකරණය. උතුර හා දකුණ සටන් වදින LPL අවසන් තරගයේ හෙට. පියාසර ගුවන් සැසියක් අතරතුර PT6 වර්ගයේ යානයක් අනතුරට ලක්වීමෙන් පුහුණු වන ගුවන් නියමුවෙකු මිය ගොස් තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ ත්‍රිකුණාමලය ගුවන් හමුදා විද්‍යාපීඨයේ පුහුණු වෙමින් සිටි ආධුනික ගුවන් නියමුවෙක්. අනතුර සම්බන්ධයෙන් ගුවන් හමුදාපතිවරයා පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස උපදෙස් ලබා දී ඇති බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ. ත්‍රිකුණාමලයේ චීනවරායේ ගුවන් හමුදා විද්‍යාපීඨයේ පුහුණු වන ගුවන් නියමුවන්ගේ පියාසර ගුවන් සැසියක් පැවැත්වුණා. එහිදී පුහුණු වන ගුවන් නියමුවෙක් අද පසුරු 1:05ට පමණ PT6 වර්ගයේ ගුවන් යානයකින් ගුවන්ගත වුණා. ඔහු ගුවන් හමුදා පාලක රේඩියෝ මැදිරිය සමග නිරන්තරව සම්බන්ධතා පවත්වමින් අදාළ නියෝගවලට අනුව පියාසර කර තිබෙනවා. කෙසේ වෙතත් පසුරු 1:15ට පමණ ඔහු හා ගුවන් හමුදා පාලක මැදිරිය සමග තිබූ රේඩියෝ සම්බන්ධතා ඇන හිටියා. ඒ සමගම ක්‍රියාත්මක වූ ගලවා ගැනීමේ කණ්ඩායම් එම යානය පිළිබඳව සෝදිසි මෙහෙයුම් ආරම්භ කළා. මේ අතර කන්තලේ සූරියපුර ජනරංජන වැව ආසන්නයේ ගුවන් අනතුරක් සිදු ඇති බවට කන්තලී පොලිසියට තොරතුරු වාර්තා වුණා. මගේ වාඩිය තමයි මේ තියෙන්නේ. මම මෙතන ඉන්නේ. නමුත් මම වාංගල ජනි වැවේ ඉඳන් සද්ද ඇහුණා මේක රේසර් සද්දයක්. අපි එන ටිකට මේ මෙතන වැටිලා මේක. ඒ පිළිබඳ වහා ගුවන් හමුදාව දැනුවත් කිරීමත් සමග අදාළ පිරිස් ඒ වෙත ළඟා වුණා. මේ අතර ගුවන් හමුදා හෙලිකොප්ටර් යානාද ඒ වෙත ළඟා වූයේ එම ගලවා ගැනීමේ මෙහෙයුමට එක්වීමටයි. යානයේ සිරව සිටි පුහුණුවන ගුවන් නියමුවා වහාම කන්තලේ රෝහල වෙත රැගෙන යාමට කටයුතු කළා. අනතුරින් මේ ගියේ ශාලිත අමරකෝන් නැමැති පුහුණු ගුවන් නියමුවෙක්. පුවත සැලවීමත් සමග මාපිටිගම ගෝනගල රුවන්වැල්ලේ පිහිටි ඔහුගේ නිවසට අද සවස විශාල පිරිසක් පැමිණ සිටියා. දෙදහස් 19 වසරේදී පුහුණු වන ගුවන් නියමුවෙකු ලෙස ගුවන් හමුදාවට එක් වූ ඔහු කෑගලු විද්‍යාලයේ ආදී සිසුවෙක්. ගුවන් හමුදාපති යාමාචල් සුදර්ශන පතිරණ මහතා විසින් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා විශේෂ පරීක්ෂණ කමිටුවක් පත් කර ඇත. COVID-19 පාලනය සඳහා යොදා ගැනෙන ඖෂධ හා එන්නත් නිසි සායනික පරීක්ෂාවකින් තහවුරු විය යුතු බව කොවිඩ් රෝග පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරනවා. මේ අතර දේශීය වෙදකම ප්‍රවර්තන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ අන්තර්ජාලයේ සංසරණය වන COVID-19 රෝගී තත්ත්වය සඳහා ගුණදායක බව පවසන ඇතැම් ඖෂධ වට්ටෝරු අත්හදා බැලීමෙන් වළකින ලෙසයි. COVID-19 පාලනය කිරීම සඳහා යොදා ගැනීමට නියමිත කිසියම් ඖෂධයක් හෝ එන්නතක් නිසි සායනික පරීක්ෂාවකින් තහවුරු විය යුතු බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා. එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ එසේ නොවුනහොත් එයින් අත්විය හැකි ප්‍රතිඵල අහිතකර බවයි. COVID-19 පාලනය කිරීම සඳහා විවිධ රටවලින් ඉදිරිපත් කර ඇති එන්නත් මෙරට යොදා ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් විශේෂඥ මතය විමසා බැලීමට වෛද්‍ය සහ ක්ෂුද්‍ර ජීවී පිළිබඳ විශේෂඥ
වෛද්‍ය කණ්ඩායමක් අමාත්‍යවරිය හමුවී සාකච්ඡා කර තිබෙනවා. සායනික පරීක්ෂාවකින් තහවුරු නොවන ඇතැම්මින් අත්තා ඖෂධ මගින් සංකූලතා අතුරු ආබාධ ඇති විය හැකි බැවින් ඒ පිළිබඳව නිවැරදි තක්සේරුවක් සිදු කළ යුතු බවද අමාත්‍යවරිය පෙන්වා දී තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළේ ඔක්ස්ෆර්ඩ්, ෆයිසර්, ස්පුට්නික් සහ සිනොවැක් යන එන්නත් වර්ග 4 සම්බන්ධයෙන් මූලික අවධානය යොමු කර ඇති බවයි. මේ දිනවල අන්තර්ජාලයේ සංසරණය වන COVID-19 රෝගී තත්ත්වය සඳහා ගුණදායක බව පවසමින් දේශීය වෙදකම තුළ භාවිත වන අමුද්‍රව්‍ය සහිත වට්ටෝරුවක් අත්දා බැලීමෙන් වළකින ලෙස දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා. COVID-19 වෛරසය පාලනය කිරීමට යොදා ගන්නා දේශීය ඖෂධ පැණියක් නිෂ්පාදනය කළ කැගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා අද ශ්‍රී දළදා මාලිගාවට ගොස් දළදා සමිඳුන් උදෙසා කොරෝනා නසන පැණිය පූජා කරනු ලැබුවා. එම අවසාවට අස්කිරිපාර්ශ්වය අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී හිමියන් සහ දියවඩන නිලමේ නිලංග දෑල මහතා එක්ව සිටියා. ඉන් අනතුරුව ධම්මික වෙද මහතා අස්කිරිපාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීම සහ උන්වහන්සේ උදෙසා කොරෝනා නසන පැණිය පූජා කිරීමද සිදු කරනු ලැබුවා. මේ ඖෂධය දීලා මේ ලංකාවෙත් මුළු ලෝකෙත් මේ වසංගතයෙන් මේ යන සහ වැළඳෙන සියලු දෙනා සුවපත් කරගන්න. COVID-19 වෛරසය පාලනය කිරීම සඳහා යොදා ගැනෙන දේශීය ඖෂධ වට්ටෝරු මෙන්ම අනිකුත් ඖෂධ පිළිබඳව පක්ෂ විපක්ෂ නියෝජිතයන් අදත් මෙලෙස අදහස් පළ කළා. අපි එම වෛද්‍යවාචාර්යතුමා හමු වෙලා බෙහෙත් ඖෂධය සකස් කරන ආකාරය පිළිබඳව නිරීක්ෂණය කරලා ඒමත් තමයි පරීක්ෂණ අවස්ථාව යටතේ පවතින්නේ. ඔය සිසිර ජයකුඩිය මුලින්ම ගෙනාවා දුම්මුට්ටියක් උස්සන් ආවා. ඊට පස්සේ ඔන්න අන්තිමට පැණියක් උස්සන් ආවා. කෑගල්ලේ පැණිය, ධම්මික පැණිය. උසුවේ තිබුණේ දේශීය අමුද්‍රව්‍ය. ඒක නිසා ඒක අනුභව කිරීමේ පානය කිරීම වරදක් නෙමෙයි. හදන පැණි කල්ක මොකද මතකයි මං උසාවි යන කාලේ එක්තරා විත්තිකාරයෙක් කූඩුවට නැග්ගා. එයා පැණි කියලා විකුණලා තියෙන්නේ එන්ජින් ඔයිල්. මම කනගාටු වෙනවා අර බටහිර ගැති අපේ දේශපාලන නායකව පහුගිය ආණ්ඩුවේ ඉඳපු මේවා එන්ජින් ඔයිල් කියනවා, මේවා ශරීරයට අහිත කර කියනවා. නිකන් අර වෛරයෙන් ක්‍රෝධයෙන් කතා කරන එක තමයි ඒගොල්ලෝ බටහිරෙන් ගෙනල්ලා එන්ජින් ඔයිල් දුන්නත් බොන කට්ටිය. දැන් අද ප්‍රවෘත්තියක් තියෙනවා ධම්මික පැණිය මුලින්ම පරීක්ෂා කළ වතුර පිළිවෙල රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළු 7කට කොවිඩ්. හතු පෙපෙනවා වගේ එක දවස්වලට එක ඩයල් මතුවෙනවා. දැන් ඔය ධම්මික මහත්තයා වෙද මහත්තයෙකුත් නෙවෙයිනුනේ. පියල් නිශාන්ත මේ කියන පැණිය පාවිච්චි කරපු එක ඇත්ත. ඇයි පාවිච්චි කරේ? දේශීය වෛද්‍ය අමාත්‍යාංශය අතිරේක ආහාරයක් හැටියට නම් කරාට පස්සේ ජාතික වශයෙන් ඒ දේ ලබා ගත්තට කිසි ප්‍රශ්නයක් නැහැ. එන්නත ලබා ගැනීම සඳහා අවධානයක් යොමු කරලා නැහැ. එක පැණි, එක සූත්‍ර, එක මුට්ටි ගඟට දැමීම, මෙන්න මේ වගේ දේවල් කරන එකයි තියෙන ගැටලුව. සාමාන්‍යයෙන් ඔය පැණියම එංගලන්තේ හරි කොහේ හරි හදලා කුප්පියක දාලා ඒගොනම් ඔය කියන කට්ටිය එහෙනම් හොයන්නේ බලන්න නැතුව බොනවා. එතකොට අහන්නේ සායනික පරීක්ෂණ හරියද අරක හරියද ලැබ් එකේ පරීක්ෂා කරාද ඒව බලන්නේ නැහැ. මෙතන තියෙන්නේ මානසික වශයෙන් තියෙන හීනමානයක්. තවත් COVID-19 ආසාදිතයන් 420 දෙනෙක් වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වී ඇති සමස්ත COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 33898ක් දක්වා ඉහළ ගියා. මේ අතර ඊයේ වාර්තා වූ COVID-19 ආසාදිත මරණ දෙකද ඇතුළුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත COVID-19 ආසාදිත මරණ සංඛ්‍යාව 154ක්. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ වාර්තා කළ COVID-19 ආසාදිත මරණ දෙකම සිදු ඇත්තේ බස්නාහිර පළාතෙන්. ඒ අනුව බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවක් COVID-19 ආසාදනය වීමෙන් මිය ගොස් තිබෙනවා. මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ COVID-19 ආසාදනය සමග අධි රුධිර පීඩනය නිසා ඇති වූ හෘදයාබාධයක්. කොළඹ 14 පදිංචි 65 වේති පුද්ගලයෙකුද පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබෙනවා. එම පුද්ගලයා මිය ගොස් ඇත්තේ COVID නියුමෝනියා තත්ත්වයක් හේතුවෙන්. මේ අතර ඊයේ මෙරටින් වාර්තා වූ COVID-19 ආසාදිතයන් 688 දෙනාගෙන් 3 දෙනෙකු විදේශීය මුහුදු ආරක්ෂක නිලධාරීන්. අනිත් ආසාදිතයන් 685 දෙනාගෙන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 200ක් වාර්තා වී තිබෙනවා. කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 117 දෙනෙකු වාර්තා වී ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 113 දෙනෙකු වාර්තා වී තිබෙනවා. අද පවතින රෝගීන් සංඛ්‍යාවන් මේ ආකාරයෙන් කරගෙන යාමට අපිට සම්පූර්ණ හැකියාව තියෙනවා. අපි ජනතාවගේ සහාය අවශ්‍ය වෙනවා. මේක දසදහස් ගණනින් වැඩි වෙන්න නොදී අපිට අවශ්‍ය කරන සහයෝගය ලබා දෙන්න කියලා. බන්ධනාගාර ආශ්‍රිතව තවත් COVID-19 ආසාදිතයන් 125 දෙනෙකු ඊයේ හඳුනා ගැනුණා. ඒ අනුව බන්ධනාගාර ආශ්‍රිත වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 3212ක්. හොරණ බොරළුගොඩ ප්‍රදේශයේ දැව ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සේවය කරන 47 දෙනෙකු COVID-19 ආසාදිතයන් ලෙස අද හඳුනා ගැනුණා. සෞඛ්‍ය අංශ පැවසුවේ 37 දෙනෙකු ඉන්දියා ජාතිකයන් බවයි.
මෙම කර්මාන්තශාලාවේ 6 දෙනෙකු යොදාගෙන මීට පෙර සිදු කළ අහඹු PCR පරීක්ෂණ වලින් COVID-19 ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති අතර ඒ අනුව පසුගිය 12 වෙනිදා සිදු කළ PCR පරීක්ෂණ වලින් අනතුරුවයි මෙලෙස 47 දෙනෙකු ආසාදිතයන් ලෙස තහවුරු වී ඇත්තේ. ඒ අනුව මෙම කර්මාන්තශාලාවේ සේවකයන් 52 දෙනෙකු COVID-19 ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති අතර එහි අනෙක් සේවකයන් කර්මාන්තශාලාව තුළම නිරෝධායනයට යොමු කර තිබෙනවා. කර්මාන්තශාලාවද తాවකාලිකව වසා දැමීමටයි පියවරගෙන ඇත්තේ. සීතාවක අපනයන සැකසුම් කලාපයේ කර්මාන්තශාලාවලින් ඊයේ තවත් COVID-19 ආසාදිතයන් 18 දෙනෙකු වාර්තා වුණා. ඒ අනුව එම අපනයන සැකසුම් කලාපයේ කර්මාන්තශාලා තුළින් මේ වන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 160ක්. මානුවර පිළිමතලාව ඇඟලුම් කර්මාන්තශාලාවක පුද්ගලයන් 2 දෙනෙකුද COVID-19 ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඔවුන් මැණික් දෙවල හා ගිරාගම පදිංචිකරුවන් වන අතර ඔවුන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ පියවරගෙන ඇත්තේ. සෞඛ්‍ය උපදෙස්වලට පටහැනිව ගිනිගත් තේන පිටවල යටිබේරිය ප්‍රදේශයේ කැලණි ගඟ ආසන්නයේ පවත්වාගෙන ගිය රාෆ්ටින් සේවා මධ්‍යස්ථානයක් తాවකාලිකව වසා දමා තිබෙනවා. වතුපිටිවල රෝහලේ තවත් COVID-19 ආසාදිතයන් 3 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ වෛද්‍යවරයෙක්, සුළු සේවකයෙක් සහ ගිනුම් අංශ නිලධාරියෙක්. කොළඹ බම්බලපිටියේ පරිගණක උපාංග අලෙවි කරන වෙළඳ සංකීර්ණයක් අද తాවකාලිකව වසා දැමුණා. සෞඛ්‍ය අංශ පැවසුවේ අදාළ වෙළඳ සංකීර්ණයේ වෙළඳසල් කිහිපයකින් ආසාදිතයන් 6 දෙනෙකු වාර්තා වීම ඊට හේතු වූ බවයි. මේ අතර COVID-19 පැතිර යාම හේතුවෙන් යාපනයේ හා වලිකාමම් ප්‍රදේශවල පාසල් 130ක් නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කළ බව උතුරු පළාත් අධ්‍යාපන ලේකම් එන් ඉලංගෝවන් මහතා පැවසුවා. ඔහු සඳහන් කළේ ඊට අමතරව වවුනියාවේද පාසල් 5ක් తాවකාලිකව වසා දමා ඇති බවයි. ඒ එම ප්‍රදේශයේ පාසල් දැරියකට COVID-19 ආසාදනය වීමත් සමගයි. මේ වෙනකොට පාසල් 400කට වැඩි ප්‍රමාණයක් වසා දාලා තිබෙනවා අරපු පාසල්. අපි දන්නවා කොවිඩ් රෝගීන් දිනපතා 600කට වැඩි ප්‍රමාණයක් රට පුරාම හමු වෙමින් තිබෙනවා. ඒකත් එක්ක දෙමව්පියෝ තවදුරටත් විශ්වාසය තහවුරු කරගෙන නැහැ. තමන්ගේ දරුවා පාසලට යවන්න. දැන් එක ශ්‍රේණියයි මොන්ටිසෝරි ටිකත් අරිනවයි කියන්නේ. ඒවා අරලා තියාගන්න පුළුවන්. දෙමව්පියෝ විසින් ළමයි යවන්නේ නැහැ. මොකද ඔවුන් තුල විශ්වාසය තහවුරු නොකර මේක කළ වැඩක් නැහැ. මේ අතර අද දිනේ COVID-19 ආසාදිතයන් 558 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගියා. ඒ අනුව සුවය ලබා ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 24867ක්. රජය විසින් දෙසැම්බර් 26 වෙනිදා සිට ලංකාවේ ගුවන් ගමන් නැවත ආරම්භ කරන්නට තීරණය කළා තියෙනවා. අපිට පේන විදිහට මේ ක්‍රියාකාරීත්වය ශීඝ්‍රගාමී කරන්නට තවම වැඩපිළිවෙලක් නැහැ. ගුවන් තොටුපොළ විසින් තීරණය කළා තියෙනවා රතු කලාපයක් සහ කොළ කලාප දෙකක් ඇති කරලා මේ රතු කලාපයේ කණ්ඩායම පමණක් ගුවන් තොටුපොළේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පාලනය කරන රසායනාගාරයට එවන්නට අර කොළ කලාපය අර සුපුරුදු පරිදි ඔවුන්ගෙන් වෙනම මිලක් අය කරලා ඔවුන්ව වෙනම හෝටල් වලට යොමු කරලා ඒ හෝටල් වලදී PCR පරීක්ෂණ සහ නිකුත් කටයුතු කරන්න. ඒ නිසා ජනවාරි මාසයේ මුල සිට අපිට 4000ක පමණ ප්‍රමාණයක් මේ ගුවන් තොටුපොළ රසායනාගාරයේ PCR කරන්නට පුළුවන්. ඒ නිසා මේවා පෞද්ගලික අංශයට යවන්නට හෝ මේ රටේ සෞඛ්‍ය සේවාව දෙකට බෙදීමේ අවශ්‍යතාවයක් නැහැ. පොදු මගී ප්‍රවාහන බස් රථ තුළ ආසන සංඛ්‍යාවට පමණක් මගින් රැගෙන යා යුතු අතර කිසිදු අවස්ථාවක මගින් සිටගෙන යාම නොකළ යුතු බවට ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානයේ දැනුම් දෙනවා. පොලිස් මූලස්ථානයේ මෙම දැනුම් දීම කර ඇත්තේ පොදු ප්‍රවාහන රථයක මගින් රැගෙන යාමේදී අනුගමනය කළ යුතු රෝග වැළැක්වීමේ පියවරයන් නිශ්චය කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට පැවරී ඇති බලතල අනුව ලබා දුන් උපදෙස් අනුවයි. ඒ අනුව අදාළ උපදෙස් කඩ කරන බස් රථ රේදුරු, රිය සහායක සහ රථයේ හිමිකරුට එරෙහිව නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනතට අනුව නීත්‍යානුකූලව කටයුතු කළ හැකි බවයි පොලිසිය පැවසුවේ. මේ උත්සව සමයක් වුණත් උත්සවය සතු සාමිචියෙන් පිරිස් එකතු වෙලා සමරන්න පුළුවන් තත්ත්වයක් අද නැහැ. ඒ නිසා අපි ඉල්ලා හිටින්නේ හැකිතාක් තමුන්ගේ ගමන් බිමන් සීමා කරන්න, විශේෂයෙන්ම බස්නාහිර පළාතෙන් ඔබට යෑම සීමා කිරීම ඉතාමත්ම වැදගත්. එසේ යම්කිසි කෙනෙක් යනවා නම් තමුන්ගේ ගම්බිම් බලා යනවා නම් ගම්බිම් වලදී විවිධ අමුත්තන් හමු වෙන්නේ නැතුව පුළුවන් තරම් තමුන්ගේ නිවසට වී සිටීම ඉතාමත්ම වැදගත්. මේ අතර කොවිඩ් වැළඳීම හේතුවෙන් මේ යන පුද්ගලයන්ගේ සිරුරු භූමදානය කිරීම සම්බන්ධයෙන් මාලදිවින් රජය ඉදිරිපත් වී ඇද්දැයි අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කෙරුණා. ඇමතුමා දැන් අර මුස්ලිම් කොරෝනා රෝගයේ හැදිලා මැරෙන මුස්ලිම් ජනතාව පිළිබඳව දැනට මාලදීවේනේ රජයෙන් කරන ප්‍රකාශය පිළිබඳව ලංකා රජය ගන්නා ක්‍රියාමාර්ග මොකක්ද? සම්බන්ධව ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ අවශ්‍ය තැන්වලට යොමු වෙලා තිබෙනවා. ඒ වගේම විදේශ අමාත්‍යාංශය සම්බන්ධව ඊගාව අවස්ථාවේදී ඒ සම්බන්ධව සවිස්තරව කරුණු ඉදිරිපත් කරයි. කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයේ අද පසුරුවේ ගින්නක් හටගත්තා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
කොළඹ උපරිමාධිකරණ සංකීර්ණ පරිශ්‍රයේ ගින්න කටගත්තේ අද පසරු 4:15ට පමණ. පොලිසිය පැවසුවේ උපරිමාධිකරණ සංකීර්ණයේ බිම්මහලේ ඇති අබ්බලි ද්‍රව්‍ය කපඩාවක ගින්න හටගෙන ඇති බවයි. ගින්නෙන් අධිකරණ ලේඛනාගාරයට හෝ වෙනත් දේපලකට හානි සිදු වෙන්නේ නැහැ. කෙසේ වෙතත් කොළඹ මහනගර සභාවේ ගිනි නිවීම සේවා දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් ගින්න පැතරීමට ඉඩ නොදී නිවා දමා තිබෙනවා. මේ ගින්න දැනට ගිනි නිවන හමුදාව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහාය ඇතිව සම්පූර්ණයෙන්ම නිවා දමා තිබෙනවා. මේ ගින්න සම්බන්ධව විමර්ශනයක් කිරීමට පොලිස්පතිතුමා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී තිබෙනවා. දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කණ්ඩායම් 3ක් යොදලා විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවා. කිසිම ආකාරයකින් ලේඛනාගාරයට හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ දේපලකට මේ ගින්න නිසා හානි වෙලා නැහැ. සාමාන්‍ය පරිදි අමාත්‍යාංශයේත් අධිකරණෙත් කටයුතු පවත්වාගෙන යන්නට හැකියාව තියෙනවා. පුනර්ජනනීය බලශක්ති උත්පාදනය කෙටිකාලීන ඉලක්ක සහිතව කඩිනමින් සිදු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. විදුලි උත්පාදනය පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අද පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ අදහස් පළ කළා. සුළං සූර්යතාපය සහ ස්වභාවික වායු වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් විදුලි බල පද්ධතියට කඩිනමින් එක් කර ගැනීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලීම සහ ඒ වෙනුවෙන් ගත යුතු පියවර පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු තිබෙනවා. අනාගත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී බලශක්තිය සඳහා වැඩිවන ඉල්ලුම පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබා ගැනීම රජයේ අරමුණයි. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව 2030 වන විට සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමට රජය අපේක්ෂා කරනවා. එහි පළමු අදියර යටතේ මන්නාරම දූපතේ මෙරට ප්‍රථම සුළං විදුලි බලාගාර උද්‍යානය ඉදිකරනු අතර ඒ යටතේ මෙගාවොට් 100ක බලශක්තියක් උත්පාදනය කර ගැනීමට නියමිතයි. එසේම චුන්නාකම් සහ පුනරින් යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් සුළං බලාගාර ඉදිකිරීමට නියමිත අතර සූර්ය බලයෙන් සහ ස්වභාවික වායු යොදා ගැනීමෙන් නිෂ්පාදනය කරන මෙගාවොට් ප්‍රමාණයද ඉහළ නැංවීමට සැලසුම් කර තිබෙනවා. මෙම ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමේදී පුද්ගලික ව්‍යවසායකයන්ට ඇතිවන බාධා ඉවත් කොට ඒ සඳහා සියලු දිරිගැන්වීම් රජය විසින් ලබා දී යුතු බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා. ආයෝජන මණ්ඩලය සහ විදුලි බල අමාත්‍යාංශයේ එක්ව ආයෝජන අවස්ථා හඳුනාගෙන ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතුයයිද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා. මේ අතර සමෘද්ධි පවුල් ලක්ෂයක් හඳුනාගෙන නිවාස වහල මත සූර්ය කෝෂ ඉදිකර ඔවුන්ට එමගින් ආදායමක් හිමිවනසේ තවත් ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවෙන අතර ඒ සඳහා නිවසකට වැයවන රුපියල් ලක්ෂ 8ක මුදල රජය විසින් දැරිය යුතු බවද ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මහර බන්ධනාගාර සිද්ධියට වගකිව යුතු අයට නීතිය ක්‍රියාත්මක විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එතුමා මේ බව සඳහන් කළේ මහර බන්ධනාගාර සිද්ධියට විරෝධය දක්වමින් පැවති විරෝධතාවකට සහභාගී වෙමින්. මහර බන්ධනාගාර සිද්ධියට එරෙහිව සමගි ජනබලවේගී මන්ත්‍රීවරුන් සහ සිවිල් ක්‍රියාකාරිකයන් ඇතුළු පිරිසක් අද මෙලෙස විරෝධතාවයේ නිරත වූයේ කඩවත නගර මැදේදී. මෙම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දෙක්ුණා. දැනගන්නට ඕන කවුද වැලිකඩ බන්ධනාගාරයෙන් කෝවිඩ් ආසාදිත වූ රැඳවියන් මහර බන්ධනාගාරයට එවන්නට කටයුතු කරේ. අපිට දැනගන්නට ලැබී තිබෙනවා වෛද්‍ය ශාස්ත්‍රයේ එක්තරා පුද්ගලෙක් මහර බන්ධනාගාරයේ වෛද්‍යවරයාට තර්ජනය කරලා මේ රැඳවියන් එව්වයි කියන කාරණා. මහර බන්ධනාගාර ඛේදවාචකය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ දැවැන්ත කළු පැල්ලමක් නිර්මාණය වෙන සිද්ධියක්. මේට වගකිව යුත්තන් අනිවාර්යෙන්ම විනයානුකූල පියවරවලට නිත්‍යානුකූල පියවරවලට ලක් කරන්නට ඕන. මේ අතර අඟුණකොළ පැලැස්ස බන්ධනාගාරයේ අද කළ සංචාරයක් අතරතුරදී මහර සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර කළමනාකරන හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා අදහස් පළ කළා. අපිට අතුරු වාර්තාවක් පමණයි තාම ලැබිලා තියෙන්නේ. ඒ අතුරු වාර්තාවට අනුකූලව අපි දැන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. දැන් මහර තත්ත්වය 100% අපි සමනය කරලා තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි දැන් වෙනකොටත් ක්‍රියාත්මක කරලා ඉවරයි. සුළු වැඩි කරපු කට්ටිය සහ නිදහස ලබා සිටපු සියලුම දෙනා අද වෙනකොට 6000ක් පමණ මේ සති දෙක ඇතුළත නිදහස් කරලා තියෙනවා. ඉදිරි සති දෙක තුලත් අපි 1000කට අධික ප්‍රමාණයක් නිදහස් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් අද දින අඟුරුපළ පැලැස්ස බන්ධනාගාරය ආරම්භ කිරීමට යෙදුනේ විශේෂයෙන් රැඳවියන්ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඒගොල්ලන්ගේ පවුල් වලටම කතා කරන්න අවස්ථාව ලබා දීම. ඉතින් ගරු අමාත්‍යතුමා උපදෙස් දුන්නා මින් ඉදිරියට ලංකාවේ තියෙන සියලුම බන්ධනාගාර වලට මේක ආරම්භ කරන්න කියලා. ඒ අනුව ඉදිරියේදී කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.
අනුග්‍රහය. 80ක් දක්වා වට්ටම් ලබා ගන්න. සේල් ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ සඳහා විශේෂ වට්ටම්. This is Live at 8. දැන් තවත් දේශීය පුවත් කිහිපයක්. ලංකා සතුස ආයතනයේ 2015 සිට 2019 දක්වා කාලය තුල සිදු වූ බව කියන වාහන අවභාවිතාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් හිටපු රාජ්‍ය අමාත්‍ය අබ්දුල්ලා මොහමඩ් මහරූෆ් ඇතුළු පුද්ගලයන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. මොවුන් දෙදෙනා ඊ රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබුවේ කින්නියාව සහ මාතලේ ප්‍රදේශවලදී. ලංකා සතු සාහිතනයේ 2015-2019 අතර කාලය තුල සිදු වූ බව කියන වාහන අවභාවිතාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු කණ්ඩායමක් විමර්ශනයක් සිදු කරනු ලැබුවා. එම විමර්ශනවලදී අනාවරණය කරගත් කරුණු වලට අනුව යහපාලන රජයේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු මෙන්ම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අබ්දුල්ලා මොහමඩ් මහරූෆ් සමග ෆාරුක් මොහමඩ් ඉස්ලාම් යන පුද්ගලයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හිටපු රාජ්‍ය අමාත්‍යවරයාව කින්නියා ප්‍රදේශයේ ඔහුගේ නිවසේදී ඊ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් තැනැත්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ ප්‍රදේශයේදී. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයන් අද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. මේ අතර යහපාලන රජය සමයේ නව සමෘද්ධි ප්‍රතිලාභීන්ට හිමිකම්පත් ලබා දීමේදී සිදු වූ අය කියන අක්‍රමිකතා සෙවීම සඳහා පංචපුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා. සමෘද්ධි ගෘහාර්ථික කෘෂි මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශයන් සේමසිංහ මහතාගේ උපදෙස් පරිදි අමාත්‍යාංශය හා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් මේ සඳහා පත් කර තිබෙනවා. ස්වර්ණශ්‍රී සත්කාර වැඩසටහන යටතේ සියලු දුම්රිය ස්ථාන විෂබීජ හරණය කිරීමට අදාළව මුල් අදිරේ කටයුතු එකුද්දා දෙමටගොඩ සිට මහනුවර දක්වා ආරම්භ කෙරුණා. එකුද්දා දුම්රිය ස්ථාන කිහිපයක් විෂබීජ හරණය කළ ස්වර්ණශ්‍රී සත්කාර කණ්ඩායම අද තවත් දුම්රිය ස්ථාන කිහිපයක් විෂබීජ හරණය සිදු කළා. ඒ ඇතන්ස් ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනය හා ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාව එක්වයි. ඒ අනුව ස්වර්ණ ශ්‍රී සත්කාර කණ්ඩායම අද පෙරවරුවේ හුන්පිටිය දුම්රිය ස්ථානය වෙත ළඟා වුණා. දෙමටකොටින් ආරම්භ කළ මෙම ගමන දැන් අපි ඇවිල්ලා හුණුපිටිය දුම්රිය ස්ථානයට. ඔබට පෙනෙනවා ඇති මේ ශාන්ත චෝන් ගිලන් රථ හමුදාවේ අපේ ආදරණීය සහෝදරයින් මෙම දුම්රිය ස්ථානය පිරිසිදු කිරීමේ කටයුත්තේ නිරත වන ආකාරය හුණුපිටිය දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිතුමන් ඉන්න අපිත් එක්ක ඔබතුමන්ට මේ ක්‍රියාවලිය ගැන මොකද හිතෙන්නේ? ඇතස් ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයට සාන්ත සෙන්ට් ජෝන්ස් ආයතනයට ස්වර්ණවාහිනියට මේ අපි ස්තුතිය පද කරනවා මේ වෙලාවට. එම දුම්රිය ස්ථානය විෂ බීජ හරණය කිරීමෙන් පසු අනතුරුව ළඟා වුණේ එඬේරමුල්ල දුම්රිය ස්ථානය වෙතයි. ස්වර්ණවාහිනී ආයතනයේ ශ්‍රී FM ගුවන්විදුලිය සමග එක්ව ස්වර්ණ ශ්‍රී සත්කාර වැඩසටහන යටතේ තමයි අපි මේ විදිහට සියලු දුම්රිය ස්ථාන විෂ බීජ හරණ ක්‍රියාවලිය නිරත වන්නේ. මහනුවරින් ගමන් නැරඹූ ස්වර්ණවාහිනී ස්වර්ණ ශ්‍රී සත්කාර දෙවැනි කණ්ඩායම අද පිළිමතලාව දුම්රිය ස්ථානයේ වෙත ළඟා වුණා. ස්වර්ණ ශ්‍රී සත්කාර දුම්රිය ස්ථාන විෂ බීජ හරණය කිරීමේ ක්‍රියාවලියට අදාළව අප හෙට පෙරවරුවේ තවත් දුම්රිය ස්ථානයක් වෙත ළඟා වීමට නියමිතයි. රටේ ජනතාවට නිරෝගී සුවය සහ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් ශ්‍රී පාදස්ථානයට ඖෂධ මංජුසාවක් පූජා කිරීමේ වැඩසටහනක් දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මගින් ආරම්භ කර තිබෙනවා. සුවධරණී මුනි සිරිපා වන්දනා නමින් නම් කර ඇති මෙම වැඩසටහනට බැතිබර මාධ්‍ය දායකත්වය ලබා දෙන්නේ ස්වර්ණවාහිනියයි. මුළු ලෝකයේම වගේම අපේ රටත් මුහුණ දී සිටින මේ තත්ත්වයෙන් අපේ රටේ ජනතාවට ආශිර්වාද කරමින් තවත් උතුම් සදහම් මෙහෙවරක් අද ආරම්භ වනවා ගණේමුල්ල කොසින්න රාජමහා විහාරස්ථානයේ සිට. ගණේමුල්ල කොසින්න රාජමහා විහාරයේදී අද උදෑසන සුබ මොහොතින් දේශීය වෛද්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ සහ ශාස්ත්‍රපති පූජ්‍ය පරකන්දිනී ධීරානන්ද ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් සුවධරණී මුනිසිරිපා වන්දනා වැඩසටහන ආරම්භ වුණා. මෙහිදී අමාත්‍යවරයා විසින් විශේෂ පීඨිකාවක් මත ඖෂධ 108කින් සමන්විත විශේෂ මංජුසාව තැන්පත් කරුණා.
මෙම සුවිශේෂී ඖෂධ මංජුසාව රටපුරා ගෙන යමින් ජනතා ආශිර්වාදයට පාත්‍ර කෙරෙන අතර එළඹෙන 29 වෙනිදා මෙම ඖෂධ මංජුසාව සිරිපා මළුවට පූජා කිරීමට නියමිතයි. සමස්ත ජනතාවටත් ලෝකවාසීන්ටත් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරගෙන තමයි අද දවසේ අපි මේ මුනිසිරිපා වන්දනා වැඩසටහන ආරම්භ කරන්නේ. මෙහි තිබෙන ඒ ආශ්චර්ය විදහා දැක්වීමට මේ තුලින් නිදුක් නිරෝගී සුවපත් භාවය ඒකාන්තයි සත්‍යයි. පුරා දින 14ක් මේ ඖෂධ මංජුසාව ගමන් කරන සියලුම ස්ථානයන්හි තොරතුරු මේ ආකාරයෙන්ම ස්වර්ණවාහිනී බැතිබර දායකත්වය ඔස්සේ ඔබ වෙත ගෙනීමට අපි සූදානමින් සිටිනවා. සුවධරණී ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට පැමිණ හෙට දිනේ ප්‍රකාශයක් ලබා දෙන ලෙස නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණී රාජ්‍ය අධිනීතිඥ නිශාරා ජයරත්න මෙඩවිය වෙත එම කොමිසම අද නියෝග කළා. මේ අතර සහරාන් හෂීම් සමග පළමුව ශ්‍රී ලංකා තෞහිද් ජමාත් සංවිධානය පිහිටුවා අනතුරුව ඉනිවත් වූ වත්මන් සිලෝන් තෞහිද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් පළමු වරට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දුන්නා. පාස්කු ත්‍රස්ස ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සිලෝන් තෞහිද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් ඊයේ පළමුවරට සාක්ෂි ලබා දුන්නා. අබ්දුල් රාසික්ට චෝදනා එල්ල වී ඇත්තේ කටුවාපිටිය දේවස්ථානයට ප්‍රහාර එල්ල කළ බෝම්බකරුගේ බිරිඳ වන මෙවන විට රටින් පලා ගොස් ඇති බවට සැක කරන සාරා ජස්මින් නැමැත්තිය කටුවාපිටිය බෝම්බකරුට බලහත්කාරයෙන් විවාහ කර දුන් බවටයි. එමෙන්ම සහරාන් හෂීම්ට කාත්තන්කුඩි ප්‍රදේශයේ තෞහිද් ජමාත් සංවිධානයේ කාර්යාලයක් ස්ථාපිත කිරීමට උදව් කළ බවටද අබ්දුල් රාසික්ට එරෙහිව සාක්ෂි ඉදිරිපත්ව තිබෙනවා. ඔබ මේ කොමිසම ආරම්භ වීමට කලින් දිවයිනේ සියලු තෞහිද් සංවිධානවලට පණිවිඩයක් යවුවද? මේ කොමිසමේ වාර්තාවෙන් එම තෞහිද් සංවිධානවලට බලපෑම් වෙන්න පුළුවන්. ඒ නිසා සියලු සංවිධාන එක මතයකට එමු කියලා. ඔව් ස්වාමීනි. නමුත් ඒ වැරදි අදහසකින් නෙවෙයි. කොමිසමට සහාය දීමේ අරමුණින්. ඉන් ඔබ අදහස් කළේ තෞහිද් මතවාදයේ නිවැරදියි කියලා මතයක් ඇති කරන්න කියන එකද? තෞහිද් මතවාදය කොහොමත් නිවැරදි ස්වාමීනි. තෞහිද් මතවාදය රටේ ස්වෛරීභාවයට බාධාවක් කියලා රටේ මතයක් යනවා. එය නිවැරදි කරන්න අවශ්‍යයි. ඔබ සංගීතයට කැමතිද? මම පෞද්ගලිකව කැමති. නමුත් ඉස්ලාම් ඉගැන්වීමවලට අනුව එය පටහැනි. අපි ගායනා කරනවා. නමුත් සංගීතය සහ නැටුම් පිළිගන්නේ නැහැ. ගුවන් විදුලිය කියන සංගීතය සහිත සින්දුවක් අහන එකත් ඉස්ලාම් ඉගැන්වීම් වලට පටහැනි. හරි, දැන් ශ්‍රී ලංකාවේ ජාතික ගීය තියෙන්නේ සංගීතයත් එක්කනේ. ඒ කියන්නේ මෙරට ජීවත් වන ඉස්ලාම් භක්තිකයන් ජාතික ගීයට ගරු කළ යුතු නැද්ද? නැහැ, එහෙම නෙමෙයි. ජාතික ගීයට ගරු කළ යුතුයි. රජයේ නීතියක් පනවනවා නම් ඉස්ලාම් ඉගැන්වීම් ඒ නීතියට යටත්. ශ්‍රී ලංකාවේ ජීවත් වන ඉස්ලාම් භක්තිකයෙක් මුලින්ම රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අවනත වෙන්න ඕනේ. මේ අතර සහරාන් හෂීම් සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ ලිපිගොනු භාරව එවකට කටයුතු කළ රජයේ අධිනීතිඥ මලික් අසීස් සහ ඔහුගේ අධීක්ෂණ නිලධාරියා වූ වත්මන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසද් නවාවි කොමිසම හමුවේ අදාළ විමර්ශන සම්බන්ධයෙන් පසුගියදා දීර්ඝ ලෙස සාක්ෂි ලබා දුන්නා. ඔවුන් සඳහන් කළ කරුණු සම්බන්ධයෙන් විමසීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ පරිපාලනාංශය භාරව වර්තමානයේ කටයුතු කරන අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධනගෙන් අද කොමිසම සාක්ෂි විමසීම සිදු කළා. එහිදී සහරාන් හෂීම් සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ ලිපිගොනු භාරව එවකට කටයුතු කළ රජයේ අධිනීතිඥ මලික් අසීස් සහ අසද් නවාවි යන නිලධාරීන් එම කටයුතු පැහැරහැරීම නිසා ඔවුන්ට එරෙහිව විනය පියවර ගැනීමට නීතිපතිවරයා නිර්දේශ කර ඇති බව කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් සුමති ධර්මවර්ධන මහතා සඳහන් කළා. මේ අතර මීට පෙර මතු වූ ඇතැම් කරුණු සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරණිය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් සම්බන්ධයෙන් විමසීම සඳහා ඇය හෙට දිනේ කොමිසමේ පොලිස් ඒකකයට කැඳවා ඇති අතර අනිද්දා කොමිසම හමුවටද කැඳවා තිබෙනවා. මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. පානදුර තොටවත්ත ප්‍රදේශය හා මොනරාගල බඩල්කුඹුර අලුපොත යන ප්‍රදේශ මේ අවස්ථාවේ සිට හොදකලා කිරීමට පියවරගත් බව යුද හමුදාපති ලුතනන්ට් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. මෙන්න නැවතත් ඒ ප්‍රවෘත්තිය පානදුර තොටවත්ත ප්‍රදේශය හා මොනරාගල බඩල්කුඹුර අලුපොත යන ප්‍රදේශ මේ අවස්ථාවේ සිට හොදකලා කිරීමට පියවරගත් බව යුද හමුදාපති ලුතනන්ට් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. ඒ සමගින් අදට අප සමුගන්නවා. ඒ සමගින් දැන් අප සමුගන්නවා. සුබ රාත්‍රියක්. සුබ රාත්‍රියක්.